හොඳයි ළමයි සුබ දවසක් සියලු දෙනාටම අද අපි මේ ගණන් වල ඕගොල්ලන්ගේ අවසාන වාරේ තව අපිට පාඩම් 3යි ඉතුරුලා තියෙන්නේ 23 වෙනි පාඩම නිර්මාණ තමයි මේ පාඩම අපිට ඉතාමත් වැදගත් මොකද ඕලල් පේපර් එකේ අනිවාර්යෙන්ම අපිට එනවා රචනා ප්‍රශ්නයක් නිර්මාණත් එක්ක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඒ ප්‍රශ්නය කරන්න අවශ්‍ය වටපිටාවත් එක්ක දැන් අපිට 9 10 පන්ති වල තිබ්බ නිර්මාණ කොටස් ටිකක් අනිවාර්යෙන්ම ඕනේ මම ඒ ටිකත් චුට්ටක් මතක් කරගෙන ඊට අමතරව අපිට 11 පන්තියේදී විශේෂයෙන්ම පොඩි නිර්මාණ කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා විශේෂයෙන්ම මේ වෘත නිර්මාණ. වෘත කියන්නේ සාමාන්‍ය අපි අඳින වෘතයක්ම නෙමෙයි. ඒකට විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා මේ පරිවෘතය, අන්තර් වෘතය සහ බහිර් වෘත නිර්මාණය. ඒකම අපි අන්තිමට කරපු වීඩියෝ එක මතකයි ඔයගොල්ලෝ ගොඩක් අය බලලා තිබ්බා. ස්පර්ශක පාඩම 22 වෙනි පාඩමනේ අපි කලින් වීඩියෝ එකේ කරේ ස්පර්ශක පාඩමනේ. හරි ඒතර ඒකේ අපි ඉගෙන ගත්තා මේ ස්පර්ශක ගැන. දැන් මේකෙදී අපි කතා කරනවා ළමයි මේ ස්පර්ශකයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. හරි ගොඩක් අය දැන් මේ වෙද්දී ගෲප් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. හරි ඉතින් ගෲප් එකට ඕගොල්ලන්ගේ මේ වෙද්දී අපි පේපර් සීරීස් එකක් කරගෙන යනවා. මේ ප්‍රෑම් කියලා පේපර් සීරීස් එකක්. ඒතර ඒකෙත් 10 9 අපිට වැදගත් වුණේ ඒවා 11 ඒ පාඩම් එක්ක සම්බන්ධ කරපු මේ පසුගිය විභාග ප්‍රශ්න වල ප්‍රශ්න සම්බන්ධ කරලා දිනවනේ අලුත් ප්‍රශ්න තියෙනවා. ඒවත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න මම ඒවල මාර්කින් ස්කීම් දානවා WhatsApp group එකට නැත්නම් Telegram group එකටත් දානවා. ඒ දෙකෙන් හරි ඒකට සම්බන්ධ වෙන්න යාළුවන්ටත් කියන්නේ ඉතින් මේ දවස් ටිකේ හරි එක්සෑම් වෙනකම්ම මේ විදිහට ඔයගොල්ලන්ට අවසාන පාඩම් ටික කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මම papers අනුමාන papers fast papers නේ ඒවා සාකච්ඡා කරනවා. හොඳයි. දැන් අපි ළමයි දැන් නිර්මාණවල 9 සහ ඕගොල්ලෝ 9 පන්තියේදී ඔයගොල්ලන්ට මතක ඇති විශේෂයෙන්ම මේ ලම්බ සමච්ඡේදක මූලික පත 4නේ. දැන් මූලික පත 4 අපිට ඉතාමත් වැදගත් ළමයි. හරි පත හා නිර්මාණනේ. ඒ ටික වැදගත්. ඔයගොල්ලෝ 9 පන්ති ඉගෙන ගත්තානේ. හරි අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය නැත්නම් පතය අපි වෘතයක් ලෙස තමයි ගන්නෙ. නේ? අචල දුර නැත්නම් නියත දුර තමයි වෘතයේ අරය ලෙස ගන්නෙ. අචල ලක්ෂය වෘතයේ කේන්ද්‍රය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය. මොකද්ද? එහෙම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. හරි. ලම්බ සමච්ඡේදකය ඒවා නිර්මාණය කරන්න පවා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය. නැත්නම් පතය. ඒ රේඛා දෙක අතර කෝණය සමච්ඡේදනය කර යන රේඛාව තමයි එන්නේ කෝණ සමච්ඡේදකය. ඊට පස්සේ රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය මොකද්ද? එම රේඛාවට සමාන්තර වූ ඉහළින් හෝ පහළින් මේ සමාන්තරව වදින ලද ඉහළින් හෝ පහළින් රේඛාවක් අපිට ගන්න පුළුවන්. හොඳයි. දැන් ඒවත් එක මම පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක ඒක චුට්ටක් මතක් කරගෙන යන්න. දැන් වෘතයක් අඳින්න ඕගොල්ලෝ දන්නවන්නේ. අරය සෙන්ටිමීටර් 5ක් වන වෘතයක් අඳින්න කිව්වොත් කව කට්ටාලා කියලා. දැන් මම මෙතන කව කට්ටක් එක්ක අඳින්න යන්නේ නැහැ. මගේ මහපට කිල්ල හිතන්න කව කට්ටේ උඩ. හරි. ඊට පස්සේ දබර කිල්ල ගන්න පුළුවන් පැස්සල් තුඩ ලෙස. හරිනේ. හොඳයි. එතකොට මම මේ කව කට්ටෙන් අඳිනවා මම මේ විදිහට පෙන්නන්නේ. හරි මේක හිතන්න කව කට්ට මේක හිතන්න පැන්සල. මොකද කව කට්ට කරා මේ බෝඩ් එකේ අඳින්න බැරි නිසා. හරිද? මම මේ විදිහට ඇඳලා පෙන්නන්නම් ඔක්කොම ටික අඳින්න පවා විදිය ඔක්කොම කියලා දෙන්නම්. හොඳයි ළමයි. එතකොට අපි දැන් ගත්තොත් මුලින්ම ඔයගොල්ලෝ ඉගෙන ගත්තා වෘත අඳින්න දන්නවා. ඊට පස්සේ සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නත් දන්නවනේ. දැන් අපි මම කිව්වොත් සෙන්ටිමීටර් 8ක් දිග සරල රේඛා ඛණ්ඩයක් අඳින්න කිව්වොත් සෙන්ටිමීටර් 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය අඳින්න කිව්වොත් මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කඩදාසියේ නැත්නම් පොතේ කොහොම ලක්ෂයක් මාක් කරගන්න. ඒ ලක්ෂය ඊට පස්සේ කව කට්ට අරගෙන අඩිකෝදුව අරගෙන කවකට්ට සහ අඩි රූල අරගෙන සෙන්ටිමීටර් 8ක් මැල්ල ගන්න. මැල්ල අරගෙන කව කට්ටේ උඩ ඒ වල තියලා කපන්න ඡාපයක්. හරිද? ඊට පස්සේ ආයි කව කට්ටේ උඩ මේ ඡාපේ මත තියලා කපන්න මේ පැත්තෙන් ඡාපයක්. හරි? ඒක තමයි නිවැරදිම ක්‍රමය. එතකොට මෙතනින් අපිට මේ කව කට්ටේ උඩ තිබ්බ තැන මාක් වෙනවනේ. ඊට පස්සේ මේ ලක්ෂයයි අඩි රූල තියලා යා කරගන්න. හරි. ඔක තමයි නිවැරදි ක්‍රමය. සරල රේඛා ඛණ්ඩයක් අන්ති විදිය. මෙන්න සෙන්ටිමීටර් 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය. හරි ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් 8ක් අරගෙන මෙතන කව කට්ට තිබ්බ ඡාපේ කැපුවා. ආයි මේ පැත්තේ කව කට්ට තියලා මෙතන ඡාපේ කපලා ඕක තමයි හරිම විදිය. මෙතන ඡාපේ නැතුවත් කමක් නෑ ළමයි. හරිද? සාමාන්‍යයෙන් මේක එච්චරව කමක් නෑ. නැතත් ඒ කියන්නේ මෙතන A ලක්ෂ්‍ය මාර්ක් කරලා සෙන්ටිමීටර් 8ක් මැනගෙන මෙතන කව කට්ට තියලා ඔහොම ඡාපේ කපන්න. ඉතින් මෙතන ඕගොල්ලන්ට B ලක්ෂයක් මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෘතයක් අඳින්න කිව්වනම් සෙන්ටිමීටර් අරය සෙන්ටිමීටර් 4ක් වන කව කට්ටෙන් අරය මැනලා මේ කව කට්ටේ උඩ මෙතන තියලා හරි අඳින්න වෘතේ සෙන්ටිමීටර් අරය 4ක් වන. හරි. එතකොට මෙතන කේන්ද්‍රය O ලෙස නම් කරන්න කිව්වොත් නේ අරය සෙන්ටිමීටර් 4යි.
හරි ලකුණු කරගන්න පුළුවන් නේ හරි හොඳයි ඔයගොල්ලෝ ගන්න කව කට්ටෙන් ඒවා අඳින්න දන්නවා මේ වෙද්දි මම පොඩ්ඩක් මේ මතක් කරයි යන්නේ ඊට පස්සේ ඉගෙන ගත්ත මතකද ළමයි මේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කිරීම හරි මේ පතවල ඉගෙනගෙන තිනවා ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීම ඒකෙත් අපිට අවස්ථා කිහිපයක් තියෙනවා දැන් කේම් අපිට කිව්වොත් හරිද මේ A සහ B ලක්ෂ දෙකට සමදුරින් යන පතේ නිර්මාණය කරන්න කිව්වොත් මොකක්ද ඒකේ තේරුම අය පිටිපස්න වලටත් එනවන්නේ පිටිපස්න ඉක්ුත් එනවනේ මේ වගේ නිර්මාණයක් කරන්න දල සටහනක් අදින්න ඒ සහ B ලක්ෂ දෙක යා කරගෙන අපි කරන්නේ ළමයි කවකට්ට අරගෙන මේ රේඛාවේ දිගින් අඩකට වඩා වැඩි වෙන්න ගන්න කවකට්ට සහ පැන්සල අතර මෙතන කවකට්ට දීලා උඩින් ඡාපයක් කපන්න යටින් ඡාපයක් කපන්න ආයි දුර වෙනස් කරගන්න එපා මෙතන කවකට්ට දීලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි එතකොට මේ වගේ ඔයගොල්ලන්ට ඡාප හතරක් එනවනේ මෙතන දීලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි කැපුවා කවකට්ට මෙතන දීලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි කැපුවා මේ උඩ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි යට ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි යා කරන්නේ හරි මේක හරියටම ඔයගොල්ලෝ දැහැම මේක ලම්බක වෙනවා ළමයි. ඊට මේ AB රේඛාවට මේක ලම්බගත් වෙනවා සමච්ඡේදනයක් වෙනවා. මේ දිගයි සමානක් වෙනවා. හරි ඒක ඉතාමත් වැදගත්. හරි ඊළඟට ඔන්න මම මේ යන්නේ A හා B ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය. නැත්නම් AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය. AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මේ රේඛාව ලම්බගත් වෙනවා ABට සහ මේ දිගයි සමානක් වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ අපිට එනවා ළමයි ගණන් වල මම කිව්වොත් හරි මේ AB රේඛාවේ හරි මෙන්න මේ AB රේඛාවේ හිතන්න මෙතන ඉඳන් සෙන්ටිමීටර් කීයක් කරේ දුරින් ලක්ෂයක් තියෙනවා C. ඔයගොල්ලන්ට කියනවා C හිදී ලම්බයක් නිර්මාණය කරන්න AB රේඛාවට. AB රේඛාවට C හිදී ලම්බයක් නිර්මාණය කරන්න. එතකොට අපි කරන්නේ කවකට්ට අරන් මුලින්ම C වල තියලා. ඒ කියන්නේ AB රේඛාවට ලම්බකව C හරහා යන රේඛාව අඳින්න ඕනේ. එතකොට කවකට්ටය C වල තියලා මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් ඡාප කපා ගන්න. හරි. දුර වෙනස් කරගන්න එපා. මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි ඡාප කපාන්න. ඊට පස්සේ තව ඕනනම් දුර චුට්ටක් වැඩි කරගත්තට දැන් කමක් නැහැ. මෙතන කවකට්ට තියලා හරි මෙතන උඩින් ඡාපයක් කපන්න. මෙතන කවකට්ට තියලා උඩින් ඡාපයක් කපන්න. මේ වගේ ඡාප දෙකක් කැපෙනවානේ. දැන් අඩුවට අරගෙන මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි C ලක්ෂයයි යා කරන්න. යා කරාම මොක හරියටම ලම්බක වෙනවා. ලම්බයේ යඩිය C. හරි ABට C හිදී ලම්බයක් නිර්මාණය කරන්න කියලා කිව්වේ. හරි මෙතන කවකට්ට තිබ්බ මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. දිගායි වැඩි කරගත්තා ඕනනම් මෙතනින් තිබ්බා උඩින් ඡාපයයි මෙතනින් තිබ්බා උඩින් ඡාපයයි. හරි මේ මතකයෙන් මම මතක් කරලා යන්නේ. ඊට මේ දෙක යා කරගන්න අඩුවට දීලා. මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි C ලක්ෂයයි යා කරන්න. මෙතන ඕන කෝණමානෙ මැල්ල බලන්න හරියටම අංශක 90ක් එනවා. හරි. ඊට පස්සේ කිව්වොත් AB රේඛාවේ B හිදී. ඒ කියන්නේ මේ AB රේඛාවේ කොනේදී ලම්බයක් අඳින්න කියලා ABට. එතකොට කරන්න වෙන්නේ ළමයි මේක පොඩ්ඩක් අපිට අඩි කෝදුවම තියලා දික් කරගන්න වෙනවා. කඩේකින් දික් කරගන්න ඕනේ. AB රේඛාව දික් කරගන්න. B හිදී තමයි ලම්බය අඳින්න ඕනේ B හරහා යන විදියට. B වල කවකට්ට තියලා අර වගේම තමයි මෙහෙන් ඡාපයයි හරි මෙහෙන් ඡාපය කපන්න. මෙතන තිබ්බා මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. අර විදියටම ආයෙ දිග පොඩ්ඩක් වැඩි කරගෙන මෙතන තියලා උඩින් ඡාපයයි මෙතන තියලා උඩින් ඡාපයයි කපන්න. මෙතනත් යටිනුත් කැපුවේ හැකි. එහෙම කපලා උඩයි යටයි යා කරත් කමක් නැහැ. මෙතනින් නවත්තන්න ඕන හින්දා ලම්බය හරිද? උඩින් ඡාප විතරක් කැපුවාම ඇති ප්‍රමාණවත් ලම්බක වෙනවා. හරි. ඊට පස්සේ ළමයි රේඛාවක් මත ලක්ෂයකදී රේඛාවට ලම්බයක් ගැනීම හරි. රේඛාවකින් බාහිරින් පිරි ලක්ෂයකින් නම් ලම්බයක් අමින්න කිව්වොත්. දැන් සමහර ගණන් වල දැන් මේ වගේ රේඛාවක් තිබ්බත් නැත්නම් ත්‍රිකෝණයක් තිබ්බත් නේ. හරි මේ රේඛාවට දැන් මේ ABC ත්‍රිකෝණේ අපිට කියනවා C වල ඉඳන් ABට ලම්බයක් අඳින්න කියලා. ඒ කියන්නේ මේ AB රේඛාවට ලම්බයක් අඳින්න ඕනේ C හරහා යන විදියට. නැත්නම් මේ බාහිර ලක්ෂයක්නේ C කියන්නේ රේඛාවෙන් එළියනේ. C වල ඉඳන් ABට ලම්බයක් අඳින්න කිව්වොත් C වල කවකට්ට තියෙනවා මේ ලක්ෂය. බාහිර ලක්ෂය කවකට්ට තියලා හරි මෙතන කවකට්ට තියලා පැන්සලෙන් කපාගෙන යන්න ඕම ඡාපේ. හරි කොහොම කපාගෙන යන්න. පැහැදිලිද මෙතන කවකට්ට තියලා පැන්සලෙන් කොහොම ඡාපේ කපාගෙන යන්න. දිගට කොහොම කපන් ගියත් තමක් නැහැ. ඊට පස්සේ මේ ඡාපේ ඡාපෙන් මේ රේඛාව කැපිච්ච තැන් දෙකක් එනවනේ. නේ ඒ ඡාපෙන් මේ රේඛාව කැපිච්ච තැන් දෙකක් එනවනේ. ආයෙ කවකට්ට මෙතනයි මෙතන තියලා කපන්න මෙහෙන් ඡාපයක්. හරි මෙතන කවකට්ට තියලා කපන්න මෙහෙන් ඡාපයක්. හරිද? මෙතන කවකට්ට තියලා ඡාපයක් කැපුවා. මෙතන කවකට්ට තිබ්බා ඡාපේ කැපුවා. පැහැදිලිද? හරි ගන්න ඕගොල්ලන් දෙනවා. එන්දාම ඉස්සෙල්ලා C වල කවකට්ට තියලා ඔහොම කපාගෙන යන ඡාපේ. මේ AB රේඛාවට ලම්බයක් නේ අදින්න ඕනේ C වල ඉඳන්.
මෙතන සහ මෙතන කැපෙනවනේ. එතකොට කැපුණාම එතන ආයි කව කට්ට තියලා හරිද? මෙහෙන් කපන්න ඡාපේ. මෙතන කව කට්ට තියලා කපන්න මෙහෙන් ඡාපේ. දැන් මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි C ලක්ෂයයි අඩි රූල තියලා ඔහම යා කරන්න. හරි යා කරන්න. යා කරාම මේක ඕන දිගටම යා කරා යන්න පුළුවන්. නැත්නම් මෙතනින් නවත්තුවත් කමක් නැහැ. මොකද මෙතනින් නවත්තුවත් කමක් නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ AB ට ලම්බයක් අඳින්න කියලානේ. දිගටම අඳින්න ඕනේ නැහැ. ලම්බේ අඩිය අපිට කිව්වෝ D ලෙස ලකුණු කරන්න කියලා. මේක තමයි D ඈ. මෙහෙ නෙමෙයි D ඈ. අර අඳින්න ඕනේ ඉඳ තමයි මේ ඡාප දෙක කැපුවේ. අපිට කියන්නේ C වල ඉඳන් AB ට ලම්බයක් අඳින්න. එතකොට මෙතනින් නැවතුවාම ඇති. හැබැයි අඩුවල තියද්දි මෙතනයි මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි මේ C ලක්ෂයයි අඩුවල තියලා තමයි යා කරගෙන එන්නේ. මෙතනින් නැවතුවාම ඇති. මෙහෙ ඔන්න කඩේටත් දාගන්න. අර මේ කපන ඡාප දෙක කාට හරි වුණා මේ උඩින් කපන්නත් පුළුවන්. මම යටින් කැපුවේ. මෙතන ඉඳන් උඩින් කපනවා මෙතන තියලා උඩින් කපනවා. එහෙම යා කරන් ගියත් එතන මෙතනින් නවත්තන්න එපා. එතකොට මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි C යා කරන් ගිහිල්ලා මේ දක්වා දික් කරන්න ඕනේ. AB හම් වෙනකම් දික් කරන්න ඕනේ. ලම්බේ අඩිය D ලෙස ලකුණු කරගන්න. ඔන්න රේඛාවකට බාහිරින් පීරි ලක්ෂයකින් නම් ලම්බයක් ඇඳීම. ඉස්සෙල්ලාම කරන්නේ බාහිර ලක්ෂ කව කට්ට තියලා මෙහෙම ඡාප දෙයක් අඳින්න ඕනේ. මේ රේඛාව කැපෙන විදියට ඡාපයක්. තනි ඡාපයක් ගැහුවත් කමක් නැහැ. ආයේ ඒ කැපිච්ච තැන් දෙක තියෙනවනේ රේඛාවත් එක්ක. එතන කව කට්ට තියලා උඩින් හෝ යටින් හරි ඡාප කපලා C නම් යා කරන් ඇවිල්ලා රේඛාව හම් වෙනකන් AB නවත්තන්න එතනින් කඩියක් ඕන මෙහෙට දාගන්න. මෙතන ලම්බය අඩියදී ලම්බකයි. හරි. ඊට පස්සේ ළමයි මතකද කෝණ සමච්ඡේදකේ නිර්මාණය කිරීමනේ. ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ගමන් මාර්ගයේ පදේනේ. මේ වගේ අපිට කෝණ සමච්ඡේදකයක් කියලා කියන්නේ කෝණයක් සමාන කෝණ දෙකකට බෙදෙන රේඛාව. දැන් අපිට කිව්වොත් මෙතන ABC කෝණයේ කෝණ සමච්ඡේදකයේ අඳින්න කියලා මෙන්න මේ කෝණය දෙකට බෙදලා යන රේඛාව. මෙන්න මේ කෝණේ ශීර්ෂය තමයි අපි කව කට්ට තියන්නේ. තියලාම ඡාපයක් කපනවා. මෙතන කව කට්ට තියලා ඡාපේ කපනවා. ඒ කැපිච්ච තැන් දෙකේ ආයි කව කට්ට පිළිවෙලින් තියලා මෙතන තිබ්බා ආයි මෙහෙන් ඡාපයක් කැපුවා. මෙතන කව කට්ට තිබ්බා මෙහෙන් ඡාපයක් කැපුවා. මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි අර කේන් මෙන්න මේ ලක්ෂයයි B ලක්ෂයයි යා කරාම අපිට එනවා මේ කෝණය දෙකකට බෙදලා. ආයි ඕනනම් මේ කෝණෙත් දෙකට බෙදන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේක වැදගත් කෝණ නිර්මාණ කියන කොටස දෙද්දිනේ. මේ කෝණය ආයි දෙකට බෙදන්න ඕන නම් මෙතන කව කට්ට තිබ්බා මෙහෙන් ඡාපයක් කැපුවා. මෙතන කව කට්ට තිබ්බා මෙහෙන් ඡාපයක් කැපුවා. ආයි මෙතනයි යා කරාම ඒ කෝණෙත් දෙකට බෙදෙනවා. නේ? ආයි මේ කෝණෙත් දෙකට බෙදන්න ඕන නම් ආයි මෙතන කව කට්ට තිබ්බා ඡාපයක් කැපුවා. මෙතන කව කට්ට තිබ්බා ඡාපයක් කැපුවා. ඒ දෙක යා කරා. කිසියම් කෝණයක් අපිට දෙකට බෙදද්දී කෝණ සමච්ඡේදකයේ කියන පදය වැදගත් වෙනවා. දැන් කෝණ නිර්මාණයේදී ඔක ඉතාමත් ළමයි වැදගත් නේ. ඊට පස්සේ සමාන්තර රේඛාවක් අදින ක්‍රම කීපයක් තියෙනවා. සමාන්තරාශ්‍ර ක්‍රමය, ඒකාන්තර කෝණ ක්‍රමය නේ, අනුරූප කෝණ ක්‍රමය. අපි ඒකාන්තර කෝණ ක්‍රමය පාවිච්චි කරනවා නම් අපිට කියනවා AB රේඛාවට සමාන්තරව මෙන්න මේ C ලක්ෂයේ හරහා යන සමාන්තර රේඛාවක් අඳින්න කියලා. ඉතින් අපි කරන්නේ ඒකවල ළමයි මෙන්න මේ A ලක්ෂයේ ඉඳන් C ට ඔහොම රේඛාවක් ඇද ගන්නවා. අඩුල තියලා. ඇඳලා ඊට පස්සේ කරන්නේ ළමයි අපි මෙතන මේ තියෙන කෝණෙම මෙතන නිර්මාණය කරගත්තා නම් නේ මෙතන තියෙන කෝණේ විශාලත්වය මෙතන නිර්මාණය කරොත් අර ඒකාන්තර කෝණ වලින් මෙතන අපිට මේකට සමාන්තර රේඛාවක් ඇද ගන්න පුළුවන්. ඒක නිසා අපි කරනවා A ලක්ෂයක අවකාශයට තියලා ඔහොම ඡාපේ කපනවා. හරිද? A ලක්ෂයක අවකාශයට තියලා කැමති දුරක් අරගෙන ඔහොම ඡාපේ කපන්න. ඒ දුරම අරගෙන C ලක්ෂයක අවකාශයට තියලා මේ විදිහට ඡාපේ කපන්න. මේ ඡාපෙම මේ පැත්තට කපන්න. හරි? ඔය ඡාපෙම මේ පැත්තට කපන්න. හරි? මොකද කරේ? A ලක්ෂයක අවකාශයට තිබ්බ ඔහොම ඡාපේ කැපුවා. ඒ දුරම අරගෙන වෙනස් කරගන්න එපා. C ලක්ෂයක අවකාශයට තියලා ඔහොම ඡාපේ කපන්න මෙහාට. ඊට පස්සේ මෙන්න මේ කෝණේ සයිස් එක මැනගන්නේ කොහොමද? කව කට්ට අරගෙන කව කට්ට තුන මෙතනට තියලා පැන්සල් දුර මෙතනට තියන්නේ. මේ කෝණේ දෙකකට. ඔහොම අරගෙන මෙතන කව කට්ට තියලා කපන්න ඡාපේ. හරි මේ කෝණේ මැනගත්තනේ අපි. මේ කෝණේ මැනගත්ත එක මේක අපි නිර්මාණය කරා නම් හරිනේ. මේ තියෙන එක කපු ඡාපේනේ. හරි මේ තියෙන එතන කපු ඡාපේම තමයි මෙතන තියලා කැපුවේ. ඉතින් මේ කෝණේ අපි කව කට්ටෙන් මැන ගන්නවා. මේ කෙලවර මෙතනට දිනවා කව කට්ටේ පැන්සල මෙතනට දෙනවා. මැනලා මෙතන කව කට්ට තියලා කපන්න එහෙම ඡාපේ. ඒ කියන්නේ මේ කෝණේ විශාලත්වය මෙතනම පිටපත් කරගත්තා. දැන් මෙතනින් එන්නේ. ඊට පස්සේ කරන්නේ අඩුල අරගෙන C ලක්ෂයයි මෙන්න මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි අඩුල තියලා යා කරන්න. යා කරලා මේක දික් කරන්න දෙපැත්තටම. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ රේඛාව ළමයි මේකට සමාන්තර වෙනවා. ඇයි ඒ? දැන් අපි දන්නවා ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ දෙක සමාන නම් නේ ඒකාන්තර කෝණ දෙක විශාලත්වයෙන් සමාන නම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා.
මේ රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. ප්‍රමේය සහ විලෝමය. හරි ඒක ඉතාමත් වැදගත්. මේ සමාන්තර රේඛා නිර්මාණය කරද්දී. තව ඕනනම් අනුරූප කෝණ ක්‍රමය කියලා තියෙනවා. සමාන්තරාශ්‍ර කෝණ ක්‍රමය තියෙනවා. ඉතින් ඒවා මේ සමාන්තරාශ්‍ර ක්‍රමය ඒවා ඉච්චර අවශ්‍ය නැහැ. දැන් අපිට කිව්වේ AB රේඛාවට සමාන්තරව C ලක්ෂය හරහා සමාන්තර රේඛාවක් අදින්න. මුලින්ම කරේ මොකද්ද? A ලක්ෂයයි C ලක්ෂයයි යා කරගන්නවා. අර්ධගෝලයක. ඊට පස්සේ මෙතන අපි නිකන් කවකට්ට තියලා ඒ වල ඡාපයක් ගන්නවා. ඒ ඡාපෙම C වල කවකට්ට තියලත් ගහනවා මෙහාට. ඊට පස්සේ මෙතන කෝණේ ප්‍රමාණය කවකට්ට සහ පැන්සල. කවකට්ට අරගෙන කවකට්ට මෙතන තිබ්බනම් පැන්සල මෙතන තියෙනවා. කවකට්ට මෙතන තිබ්බනම් පැන්සල මෙතන තියලා කවකට්ටෙන් මේ කෝණේ විශාලත්වය මැනගෙන ඒක මෙතන තියලා කපනවා ඡාපෙ. කැපුවාම මේ කෝණයට ඔගොල්ලෝ ගන්න අදින්න මේ කෝණේ සමානව තමයි මෙතන පිටපත් වෙන්නේ. ඊට පස්සේ පැන්සල සහ අඩුල අරගෙන අඩුල මෙතන C සහ මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂි තියලා ඔහම යා කර ගන්න දික් කරන්න. ඔන්න සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම හරි. පැහැදිලිද? ඊළඟට අපිට මේ කෝණ නිර්මාණය කරද්දී ඔයගොල්ලන්ට මතක ඇති වැදගත් දෙයක් අපි ඉගෙන ගත්තා 10 පන්තියේදී 9 පන්තියේදී සරල රේඛාවක් මත කෝණ 180 නේ. කවකට්ට මෙතන තියලා මම අර්ධ ඡාපයක් ගහනවා. ඒ කියන්නේ සරල රේඛාවක් මත කෝණය නිර්මාණය කරනවා. කවකට්ට අරගෙන ඔහම පැන්සලෙන් අර්ධ වෘත්තයක් ඇනලා යනවා. මෙතන අංශක 180 නේ. ඒ දිග වෙනස් කරගන්නේ නැතුව මෙතන ඉඳන් ඡාප කපන් ගියොත් 1යි 2යි තුන්වෙනි එක හරියටම මෙතනින් යනවා තමයි. ඒ කියන්නේ මේ 180 අපි සමාන කෝණ කීයකට බෙදනවද? 3කට බෙදනවා. ඒ කියන්නේ කීයකී අංශක 60 60 60. එහෙනම් අපිට කෝණමානයක් නැතුව අංශක 60 කෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෝණය දෙකට බෙදුවොත් කෝණ සමච්ඡේදකේ පාවිච්චි කරලා කවකට මෙතන දිලා ඡාපයක් කපනවා මෙතන දිලා ඡාපයක් කපනවා. දැන් මොකද වෙන්නේ? මේ 60 කෝණේ ළමයි දෙකට බෙදන්න පුළුවන් අංශක 30 30. හරිද? ඊට පස්සේ උනා මේ පැත්තට බෙදන් තිබ්බනේ. මෙතනින් තිබ්බා ඡාපයක් කැපුවා මෙතන ඉඳන් ඡාපයක් කැපුවා. මේ එයා කරාම අංශක 30 30 ගන්න පුළුවන්. ආයෙ ඕනනම් මේ දෙකලවර නේ මෙතන කවකට තියලා උඩින් ඡාපයයි. මෙතන කවකට තියලා උඩින් ඡාපය කපලා මේ අංශක 180ක් දෙකට බෙදන්න පුළුවන්. කෝණ සමච්ඡේදක පතය පාවිච්චි කරලා. අර ඕනම කෝණයක් ළමයි අංශක 90 වෙනවනේ. ආයෙ 90 ගහලා මෙතන තිබ්බ ඡාපයක් කැපුවා මෙතන තිබ්බ ඡාපයක් කැපුවා. මොකද වෙන්නේ? ඒකත් අපිට ඕනනම් දෙකට බෙදන්න පුළුවන් 45 45. 120 ගෙවුවේ නේ. හරිද? 150 ඕන එකක් ගහ ගන්න පුළුවන්. කෝණ සමච්ඡේදක සහ මේ සම්බන්ධය පාවිච්චි කරලා. හරි. ඒ ඔය ටික තමයි දැන් ඕගොල්ලෝ මීට කලින් ඉගෙනගත්ත නිර්මාණ වලට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒක ඉතාමත් වැදගත්. දැන් අපි බලමු මෙන්න මෙතනින් පස්සේ ළමයි ඉගෙන ගන්න තියෙන අලුත් කොටස් ටික 11 පන්තියේ නිර්මාණ වලට අදාළව. හොඳයි. දැන් අපි අපිට 11 පන්තියේ නිර්මාණ පාඩමේ තියෙන්නේ මේ පරිවෘත්තයයි අන්තර්වෘත්තයයි බහිර්වෘත්තයයි නිර්මාණය කරන්න තියෙනවා. බහිර්වෘත්තය. හරිද? එතකොට ඊට අමතරව ස්පර්ශක නිර්මාණය කරන්න ඉගෙන ගන්න තියෙනවා. හරි. මුලින්ම බලමු මොකද්ද මේ පරිවෘත්තය කියලා කියන්නේ? වෘත්තයක් තමයි. පරිවෘත්තය කියන්නේ හේතුව තමයි ළමයි මේ ඕනම ත්‍රිකෝණයක අපිට ගන්න පුළුවන් ඕනම ත්‍රිකෝණයක් කියන්නේ නේ සමපාද, සමදීපාද, විෂමපාද. පාද අනුව ගත්තොත්, කෝණ අනුව ගත්තොත් හරි සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී. ඔය ඕනෑම ළමයි ඕගොල්ලෝ අඳින ඕනම ත්‍රිකෝණයක මතක තියාගන්න ඕනෑම ත්‍රිකෝණයක මේ ශීර්ෂ තුන හරහා ඕනම ත්‍රිකෝණයක් ඇඳලා අපිට පුළුවන් ළමයි ඒ ත්‍රිකෝණේ ශීර්ෂ තුන හරහා යන වෘත්තයක් නිර්මාණය කරන්න. වෘත්තයක් ඇඳ හැකි. මහා කෝණේ, සුළු කෝණේ, ඍජු කෝණේ, හරි සමපාද, සමදීපාද, විෂමපාද ඕනම හැඩති ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන වෘත්තයක් ඇඳ හැකි. අන්නේ වෘත්තයට කියනවා ළමයි මොකක් කියලාද? පරිවෘත්තය කියලා. ඒක ලියා ගන්න. ඕනෑම ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා ගමන් කරන වෘත්තය පරිවෘත්තය ලෙස හැඳින්වේ. එම පරිවෘත්තයේ කේන්ද්‍රය පරිකේන්ද්‍රය ලෙස අපි හඳුන්වනවා. වෘත්තයක් ඇඳනම කේන්ද්‍රයක් කියනවනේ. පරිවෘත්තයේ කේන්ද්‍රය පරිකේන්ද්‍රය ලෙස හඳුන්වනවා. දැන් පරිවෘත්තය නිර්මාණය කරන පියවර මේකයි කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ ළමයි කැමැති පාද දෙකකට මේ ත්‍රිකෝණයක් අපිට ඉස්සෙල්ලා නිර්මාණය කරගන්න කියනවනේ. ඉස්සෙල්ලා කියනවා ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB පාද සෙන්ටිමීටර 8යි, මේ කෝණේ අංශක 60යි නේ. හරි මේ දිග මෙච්චරයි කියලා මේක ඉස්සෙල්ලා අඳින්න කියලා කියනවා ගානේ. ඊට පස්සේ අපිට කියනවා පරිවෘත්තය නිර්මාණය කරන්න කියලා. මේ ABC ත්‍රිකෝණයේ පරිවෘත්තය නිර්මාණය කරන්න කියලා කිව්වොත් කරන්න තියෙන්නේ. හරිද? අපි කැමැති පාද දෙකකට
ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕනේ. එක්ක මේ පාදේ ගන්න නැත්නම් මේ පාදේ නැත්නම් මෙයයි කැමැති පාද දෙකක් අරන් ලම්බ සමච්ඡේදයක් ගහනවා. මම AB පාදේ ගන්නම්කෝ. ලම්බ සමච්ඡේදයක් ගහමු. AB පාදෙට A වල කව කට්ට තියලා උඩින් චාපේ යටින් චාපේ. B වල කව කට්ට තියලා උඩින් චාපේ යටින් චාපේ. කපන් චාප. කපල මේ යාකරන් මේ ටික. හරි මම මේ ඇන්දේ මේ උඩ චාප දෙක කැපිච්ච ලක්ෂයයි යට චාප දෙක කැපිච්ච ලක්ෂයයි ඔහොම යාකර ගන්න අඩු වල තියලා. ඔන්න ළමයි මම ඇන්දා AB පාදේ ලම්බ සමච්ඡේදකේ. ආයේ එක්ක මේ පාදේ නැත්තම් මේ පාදේ ගන්න. මම මේක ගන්නම්කෝ. B වල කව කට්ට තිබ්බා මෙහෙන් චාපයයි. හරි මෙහෙන් චාපයයි. C වල කව කට්ට තිබ්බා නේ දෙකවරන තියන්න ඕනේ මෙහෙන් චාපයයි මෙහෙන් චාපයයි. දැන් මට කියන්න ළමයි මේ චාප දෙක කැපිච්ච ලක්ෂයයි මේ චාප දෙක කැපිච්ච ලක්ෂයයි යා කරන්න. ඔන්න ඔය එන්නේ BC පාදේ ලම්බ සමච්ඡේදකේ. මේක යන්නත් හරිද? මේක යන්න නම් ඒත් මොකද වෙන්නේ? මේක යන්නත් මෙතනින්ම තමයි යන්නේ තමයි හරි. මේක යන්නත් මෙතනින්ම තමයි යන්නේ අදලා බලන්න ඕන. නම් දෙක යන්න නම් ප්‍රමාණවත්. දැන් ළමයි මේ ලම්බ සම ඕගොල්ලෝ දැන් ත්‍රිකෝණේ කැමැති පාද දෙකකට ලම්බ සමච්ඡේදක අඳින්න ඕනේ. මම දැන් ඇන්දේ AB පාදේ ලම්බ සමච්ඡේදකේ ඇන්දා BC පාදේ ලම්බ සමච්ඡේදකයක් ඇන්දා. ඒ ලම්බ සමච්ඡේදක දෙක හම් වෙන තැන තියෙනවනේ කැපෙන තැන මේ තියෙන්නේ. එම ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන තමයි අපි ඔය අඳින්න හදන වෘතේ මොකක් එන්නේද? තේරෙනවා මොකද්ද? කේන්ද්‍රය. පරිකේන්ද්‍රය එන්නේ අන්න එතන. ඔබ ඇන්ද ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන මම ඕලෙස නම් කරන්නම්. ඒක මොකද්ද? පරිකේන්ද්‍රය. දැන් වෘතය අදින්නේ කොහමද? කව කට්ට අනිවාර්යෙන් කේන්ද්‍ර තියන්නේ මේ වෘතේ. පැන්සල මම කිව්වා ඔය වෘතේ මේ සීරීස් 3 හරහා යන හින්දා පැන්සල එක්ක මෙතන තියන්න නැත්නම් මෙතන තියන්න නැත්නම් මෙතන තියන්න. කැමති තැනක තියන්න. හරි කව කට්ට තියන්න මේ ලම්බ සමච්ඡේදක දෙක හම්බෙච්ච තැන පැන්සල තියන්න මෙතන ශීර්ෂයක ත්‍රිකෝණේ. තියලා ඇදගෙන යන වෘතේ හරියටම ඕක B හරහත් යනවා. හරිද? හරියටම ඕක A හරහත් යනවා. හරියට මනින්න ඔන්න ඕගොල්ලන්ට එනවා මොකක්ද එතකොට? මේ වගේ ලස්සනට වෘතයක් එනවා. හරියටම වෘතයක් එනවා. ඔය වෘතය ABC ශීර්ෂ 3 හරහාම යනවා. එකක්වත් පිටපයින් නැහැ. මේ දැන් වෘතයක් වගේ නෙමෙයි වුණාට ඔබ ඕගොල්ලෝ එන්නා වෘතයක් එනවා. මම කවකට්ටන්නේ හරි දනින්න. හරි ගාහන්ට ළමයි එක ලස්සනට වෘතයක් වගේ එනවා. බය වෙන්න එපා. මෙහෙම එන්නේ. පිටර ගියක් වගේ ඉන්නේ නැහැ. ගාහන්ට පිටපයින් නැතුව මේ ශීර්ෂ 3 හරහා යන විදිහට වෘතයක් එනවා ලස්සනට. අන්න ඒ වෘතේ අරේම ඉන්න කිව්වොත් හරිද? O වල ඉඳන් B ට හරි O වල ඉඳන් C ට හරි O වල ඉඳන් A ට හරි දුර මැන ගන්න පුළුවන් නේ. කව කට්ට මැනලා අඩුවෙම ඉන්නත් පුළුවන්. අරේ ලියන්න කිව්වොත් නේ OB දුර මැනලා ලියන්න. හරි ඒකට අපි කියන්නම මොකද්ද? මේ මම නිර්මාණය කරේ පරිවෘතය. මේකට අපි කියන්නේ පරිවෘතය. මේක ළමයි මහා කෝණී ත්‍රිකෝණයක සුළු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණී ත්‍රිකෝණයක ඕනෙයකට ඇඳ හැකි. හරි. දැන් ළමයි මේ සුළු කෝණී ත්‍රිකෝණයක නැත්නම් සමපාද ත්‍රිකෝණයක හරි සුළු කෝණී ත්‍රිකෝණයක අපි ගමුකෝ සුළු කෝණී ත්‍රිකෝණයක පරිවෘතය ඇඳහම පරිකේන්ද්‍රයේ පිහිටන්නේ ත්‍රිකෝණයේ ඇතුලේ. හරි ඊට පස්සේ මම මේක පොඩක් කියන්න ලියා ගන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයක ඇඳොත් මෙන්න මේක මතක තියාගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක ඇඳ හැකි මේ පරිවෘතේ ඕනෙක ඇඳ හැකි ABC ඍජු කෝණී ත්‍රිකෝණයක ඇඳහම දැන් පාද දෙකකට ලම්බ සමච්ඡේදයක් ගහලා නේ AB පාදයට ගහුවනම් ලම්බ සමච්ඡේදයක කොහොම එනවද හරි AB පාදේ හරි ඊට පස්සේ මෙතන BC පාදයට ගහුවනම් ලම්බ සමච්ඡේදකේ නේ හරි ඔය විදිහට එනවනේ BC පාදේ ලම්බ සමච්ඡේදයක ගහුවනම් කොහොම එනවද හරි ඡාප කපන විදිහ දන්නවනේ අන්න මේ ලම්බ සමච්ඡේදක දෙක හම්බෙන තැන තමයි නැත්නම් AC පාදේ ගහුවත් ලම්බ සමච්ඡේදකේ මෙතන යන්නේ හරි වෘත්තේ කේන්ද්‍රයේ පිහිටන්නේ එතන මේ ඍජු කෝණී ත්‍රිකෝණයක ළමයි වැදගත් ලක්ෂණයක් පේනවා පරිවෘත්තේ කේන්ද්‍රය ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය මත හරියටම පිහිටනවා. ඒ කියන්නේ මේ ලම්බ සමච්ඡේදක දෙක දැන් මේ පාදයට ඇඳත් ගැටලුවක් නැහැ. මේ පාදේ ලම්බ සමච්ඡේදයක ගැහුවත් මෙතනින් යන්නේ. මේ පාදේ ලම්බ සමච්ඡේදකෙත් මෙතනින් යන්නේ. මේ කර්ණයේ ලම්බ සමච්ඡේදකෙ මෙතනින්මයි යන්නේ. එකම තැනින් යන්නේ. මේකෙත් එහෙමයි ඈ. හරි ලම්බ සමච්ඡේදක තුනම ඇඳත් එකම තැනකින් යන්නේ. එතන තමයි පරිකේන්ද්‍රයේ වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටන්නේ. මේක තමයි වැදගත් දෙයක් වෙනවා ඍජු කෝණී ත්‍රිකෝණයක පරිවෘත්තේ කේන්ද්‍රය කර්ණයේ හරි මැද තමයි පිහිටන්නේ. අන්න ඒක වැදගත්. කර්ණයේ හරි මැද. කර්ණයේ හරි මැද පිහිටනවා. එතකොට දැන් මේකේ වෘත්තය අදිද්දී කව කට්ට මෙතන තිබ්බනේ. හරි පැන්සල මෙතන හරි තියන්න කොහෙන් තිබ්බත් ගැටලුවක් නැහැ. ගහන්න වෘත්තය ඇඳ හැකි මේ ලක්ෂ 3 හරහා යන විදියට. පැහැදිලිද? මේ වගේ වෘත්තයක් ඇඳ හැකි. ඉතින් මේක තමයි අරේ ගත්තොත් කර්ණයේ දිගින් භාගයක් එනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක පරිවෘත්තේ කේන්ද්‍රයේ කර්ණයේ හරි මැද පිහිටනවා. කර්ණයේ මත
හරි කර්ණය වෘත්තයේ නිෂ්කම්භයක් ලෙස එනවා. හරි පරිවෘත්තයේ නිෂ්කම්භයට සමානයි කර්ණයේ දිග. කර්ණයෙන් භාගයක් ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණය දන්නවනේ ඍජු කෝණේ ඉස්සරහින් තියෙන භාගනේ. කර්ණයෙන් භාගයක් තමයි වෘත්තයේ අරය. හරි මේ තමයි පරිකේන්ද්‍රය මේ පරිවෘත්තය. මහා කෝණේ ත්‍රිකෝණේ පරිවෘත්තය ඇන්දොත් දැන් බලන්න ඉන්න වැඩි මහා කෝණේ ත්‍රිකෝණයක. හරිද? මහා කෝණේ ත්‍රිකෝණයක අපි මෙන්න මහා කෝණේ ත්‍රිකෝණයක්. ABC මහා කෝණේ ත්‍රිකෝණේ පරිවෘත්තය ඇන්දොත් එන්නේ මෙහෙමයි. පාද දෙක ලම්බ සමච්ඡේදක අඳින්න වෙනවා නේ. හරි පාද දෙක ලම්බ සමච්ඡේදක අඳින්න. හරි මේකේ හරි මොකක් හරි අදින්න. මේකට ගියොත් එන්නේ මෙහෙන්නේ. හරි මෙතන කවකට තිබ්බ මෙහෙන් ඡාපය මෙතන තිබ්බ මෙහෙන් ඡාපය මෙතන තිබ්බ මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. අන්න මෙන්න මේ ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන තමයි මොකක් වෙන්නේ පරිවෘත්තයේ කේන්ද්‍රය එන්නේ මෙන්න මෙතන. ඔව්. දැන් කවකට ඕල තියලා පැන්සල මෙතන හරි මෙහෙම තියලා අදින්න වෘත්තයක් ඇදගෙන යන්න ගානට වෘත්තය එනවා. නේ? මේක තමයි විශේෂත්වය මොකද්ද? මහා කෝණී ත්‍රිකෝණයක පරිවෘත්ත කේන්ද්‍රය කොහෙද එන්නේ? ත්‍රිකෝණයෙන් එළියේ. ත්‍රිකෝණයෙන් එළියේ. මහා කෝණී ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන වෘත්තේ පරිවෘත්තයක් නේ කොහොමද? ඒ පරිවෘත්ත කේන්ද්‍රය ත්‍රිකෝණයට එළියෙන් පිහිටනවා. මහා කෝණී ත්‍රිකෝණයක. සුළු කෝණී ත්‍රිකෝණයක පරිවෘත්ත කේන්ද්‍රය ත්‍රිකෝණයේ ඇතුළේ පිහිටනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක පරිවෘත්ත කේන්ද්‍රය කර්ණයේ මත කර්ණයේ හරි මැද පිහිටනවා. අන්න ඒක තමයි නෝට් එකට දාගන්න ඕනේ. හරි. ඔතන ඔයගොල්ලෝ ඇඳලා බලන්න තනියෙන්. හරි. අමාරු වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු තමයි මොකද්ද මේ අන්තර් වෘත්තය කියලා කියන්නේ. දැන් පරිවෘත්තය කියන්නේ ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන ත්‍රිකෝණයනේ. අන්තර් වෘත්තය කියලා කියන්නේ ළමයි ත්‍රිකෝණයේ ඇතුළත අභ්‍යන්තරින් නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තරින් ඇතුළෙන් ත්‍රිකෝණයේ පාද තුන ස්පර්ශ කරා යන වෘත්තය මේ. ත්‍රිකෝණයේ පාද තුන ස්පර්ශ කරන් යන වෘත්තයක් ඇඳ හැකි. ඕකට අපි කියන්නේ මොකක්ද දන්නවද? අන්තර් වෘත්තය. එම වෘත්තයේ කේන්ද්‍රයට කියනවා පරිවෘත්ත කේන්ද්‍රේ පරිකේන්ද්‍රය නම් අන්තර් වෘත්තයේ කේන්ද්‍රය මොකද්ද ළමයි? අන්තර් කේන්ද්‍රය කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තරින් ත්‍රිකෝණයට ඇතුළින් ත්‍රිකෝණේ පාද තුනම ස්පර්ශ කරන් යන වෘත්තයට ගෑවි නොගෑවිනේ ගෑවි යන්නේ එක ලක්ෂයකින් තමයි ගෑවෙන්නේ. මෙහෙම ඇඳද මේ වෘත්තය මේ පාද 1 ලක්ෂයකින් ගෑවෙනවා. මේ පාද 1 ලක්ෂයක ගෑවෙනවා. මේ පාදෙත් 1 ලක්ෂයක තමයි ගෑවෙන්නේ. ස්පර්ශ වෙමින් යන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තරින් පාද තුන ස්පර්ශ කරයි යන වෘත්තයට කියනවා අන්තර් වෘත්තය කියලා. හරි ඕකත් ළමයි මහා කෝණී, ඍජු කෝණී, සුළු කෝණී ඕනම ත්‍රිකෝණයකට ඇඳ හැකි. අන්තර් වෘත්තය. අන්තර් වෘත්තය අඳින පියවර ටික බලන්න දැන්. මම එකකට විතරක් ඇඳලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම අපිට මේ ත්‍රිකෝණේ ගානේ දෙනවා නිර්මාණය කරගන්නනේ. හරි මේ කෝණ හරි පාදවල දිගවල් හරි තියලා ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න දන්නවනේ මේ අටේ වන්දි ධර්ම දෙනවනේ ඔවා කෝණයක් ඇඳලානේ හරි දිගවල් මාක් කරගෙන ඇඳ හැකි තමයි දැන් අන්තර් වෘත්තය අඳිද්දී පරිවෘත්තය අඳින්න දන්නවා දැන් හරි ඕනම ත්‍රිකෝණයකට පරිවෘත්තයක් ඇඳ හැකි ඕනම ත්‍රිකෝණයකට අන්තර් වෘත්තයකුත් ඇඳ හැකි හරි ඒක ත්‍රිකෝණයකට පරිවෘත්ත එකයි අඳින්න පුළුවන් ත්‍රිකෝණයකට අන්තර් වෘත්තත් එකයි අඳින්න පුළුවන් ගොඩක් අඳින්න බෑ අන්තර් වෘත්තය අඳිද්දී ළමයි අපි කරන්නේ කැමැති කෝණ දෙකකට ත්‍රිකෝණේ කැමැති අභ්‍යන්තර කෝණ දෙකකට ත්‍රිකෝණයේ කැමැති අභ්‍යන්තර කෝණ දෙක කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕනේ මේ කෝණයයි අරන් අඳින්න පුළුවන් කෝණ සමච්ඡේදක මෙයයි අරන් අඳින්න පුළුවන් මෙයයි අරන් කෝණ සමච්ඡේදක අඳින්න පුළුවන් හරි මම මේ කෝණයයි ගන්නම්කෝ කෝණ සමච්ඡේදක ගහන්නේ කොහොමද මෙතන කෝණෙට මෙතන කව කට්ට තියලා කපන්න ඡාපේ කැපුවා. කවලා මෙතන තිබ්බා මෙහෙන් ඡාපයක් කැපුවා ආයෙ මෙතන තිබ්බා මෙහෙන් ඡාපයක්. මතකයි කෝණ සමච්ඡේදක අඳින විදිය. මෙතන තිබ්බා කව කට්ටෙන් ඡාපයක් මෙහෙම කැපුවා. මෙතන කව කට්ට තිබ්බා ඡාපයක් කැපුවා මෙහෙම. දැන් මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි මේ ලක්ෂයයි ඔහොම යා කරන්නේ. ඔන්න මේ කෝණේ කෝණ සමච්ඡේදකේ හරිනේ. හරි BAC කෝණේ කෝණ සමච්ඡේදකේ හරි. දැන් මේ කෝණෙත් අපි අඳිමු කව කට්ට තියන්න මෙතන තියලා කපන්නම ඡාපය හරි විදියටම කැපුවා. ඊට පස්සේ මෙතන කව කට්ට තියලා ඡාපයක් කපන්න හරි මෙතන තිබ්බා කපන්න ඡාපේ. දැන් B ලක්ෂයයි මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි යා කරන්න අඩුව තියලා හරියට යා කරන්න. හරි එකපාරේ යා කරගන්න අඩුව තියලා හරි. ඔන්න ඒකත් හරි. ඔන්න ළමයි දැන් හරි මේ කෝණ සමානයි මේ කෝණ සමානයි. අපි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙක කෝණ සමච්ඡේදක නිර්මාණය කරා. දැන් ටක් ගාලා ඔයගොල්ලන්ට හිතෙනවා මොකක් කරන්නද?
අර කලින් ලම්බ සමච්ඡේදක දෙක කැපිච්ච තැනනේ කේන්ද්‍රෙ තිබ්බේ පරිවෘතේ. එහෙනම් මෙතන ඔයගොල්ලන්ට හිතනවා කෝණ සමච්ඡේදක දෙක කැපිච්ච තැන තමයි අන්තර්වෘතේ කේන්ද්‍රය තියෙන්නේ. ඔව්. අන්තර්වෘතේ කේන්ද්‍රය තියෙන්නේ කෝණ සමච්ඡේදක දෙක කැපිච්ච තැන තමයි. ඒක හරි. එහෙනම් අනිවාර්යෙන් කෝණ සමච්ඡේදක දෙක කැපෙන තැන තමයි අන්තර්වෘතේ කේන්ද්‍රය තියෙන්නේ. දැන් වෘතයක් අඳින්න වෙනවනේ. දැන් කව කට්ටා මෙතන තියලා දැන් ඔයගොල්ලෝ වෘතය අඳින්න යනවා. කව කට්ට මෙතන තියලා දැන් ඔයගොල්ලෝ අරේට ගන්නේ මොන දුරද? අන්න එතන පොඩි ප්‍රශ්නයක් එනවා නේ. අරේ කලින් එකේ ගැටලුවක් නෑ. ඒ මොකද කලින් එකේ කේන්ද්‍රය මෙතන ශීර්ෂ තුන හරහා යන හින්දා පැන්සලක් තියාගත්ත ශීර්ෂයකින්. තියලා යනවා. ගැටලුවක් නෑ. දැන් මෙතන ළමයි ස්පර්ශ කරන්න යන්නේ පාත් තුන ඇතුලේ. එතකොට අපිට අරේ එකපාරට ගන්න බෑ. එතකොට අපි කරන්නේ නැත්නම් සමහර ළමයි මම දැකලා දිනවා මෙහෙම කේන්ද්‍රය මෙතන කව කට්ට තියලා ගානට ඕලෙජස් කරලා වෘත්තේ ගහනවා. අවුලක් නෑ. හරි ඉතින්. වල 100%ක් ලකුණු හම්බ වෙන්නේ නැහැ එතකොට. හරි සමහරවල් ලකුණු දෙන්න පුළුවන්. හරිම විදිය තමයි මොකද්ද? හරිද? දැන් මෙන්න මේ පාදයක් ස්පර්ශ කරන්න යන්නේ. හරි මේ පාදේ එක තැනක ස්පර්ශ වෙනවා. වෘත්තේ මේ පාදෙත් එක තැනක මේ පාදෙත් එක තැනක. අන්නේ ස්පර්ශ වල තැන හොයාගන්න වෙනවා. එක පාදයක හොයාගත්තා නම් ඇති. ඉතින් මම මේ පාදේ ස්පර්ශ වල තැන හොයාගන්න ඕන හින්දා කෙලින්ම කරන්නේ. හරිද? මෙන්න මේ ඕවල ඉඳන් මේ පාදයකට මේ පාදයට හරි මේකට හරි මේකට හරි කැමති එකකට ගහන්න ලම්බයක්. කොහොමද ලම්බයක් ගහන්නේ? මේ ත්‍රිකෝණේ පාදයකට මේ කෝණ සමච්ඡේදයක දෙක කැපිච්ච තැන ඉඳන් ලම්බයක් ගහන්නේ කොහොමද? මතකයි අපි කලින් කරා මොකද කරන්නේ? හරි ඕවල කව කට්ට තියලා මේ පාදේ ඔහම කැපෙන විදිහට ඡාප දෙයක් ගහගන්න. ඡාපයක් ගහක් එක ගිහුවම නැති. හරි මේ පාදේ කැපීගෙන යන විදිහට ඔහම ඡාපයක් ගහන්න. ගහලා මේ ඡාපෙයි මේ පාදේ කැපිච්ච තැන් දෙකක් තියෙනවානේ. නේ මෙතන කව කට්ට තියලා මෙහෙන් ඡාපයක් ගහන්න. මෙතන කව කට්ට තියලා මෙතනින් ඡාපයක් ගහන්න. මෙන්න මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි ඕ ලක්ෂයයි ඔහම යා කරගන්න. හරි ඔහම යා කරගන්න. ඔහම යා කරාම අර බාහිර ලක්ෂයක ඉඳන් ඕ වල ඉඳන් AB ට ලම්බයක් අදින විදිය. කලින් කරානේ මේක. ඊට පස්සේ මෙන්න මේ යන්න රේඛාවෙන් AB කැපෙන තැනක් තියෙනවානේ. මෙන්න මෙතන. අන්න එතන පැන්සල තියන්නේ. වෘතය අදින්දී. කව කට්ට තිබ්බ ඕ වල පැන්සල තිබ්බ මෙතන. තියලා ගන්න වෘතය අදින්න. එතකොට ගානට ඔය වෘතේ මෙතනින් එක ලක්ෂයකට ස්පර්ශ වෙලා යනවා මෙතනින් එක ලක්ෂයකට ස්පර්ශ වෙලා තමයි යන්නේ. ඔය ගානට යනවා අනින්න බලන්න. හරි මේක නෑ මම මේ කව කට්ටෙන් අදින්න නැති හින්දා ඔහම ඉන්නේ. හරි. සමාන ළමයි නම් ඉතින් මේ කෝණ සමච්ඡේදය ගහලා ඔහම ගෙස් කර කර කව කට්ට මෙතන දීලා ඔහම වෘතේ අදිනවා. අර ගැටලුවක් නෑ. හරිම විදිය තමයි මේක. අර මොකද හරියට මේ අරේ ගද්දි අපි කරන්නේ මේ කේන්ද්‍රේ ඉඳන් මේ එක පාදයකට ලම්බයක් ගන්නවා. ලම්බයක් ගන්න ගන්නවා. මේ ලම්බේ ගැව්වහම මේ ලම්බේ මේ පාදයක් කැපෙන තැනක් එනවා නෙමෙයි. එතන තමයි පැන්සල තියන්නේ. කාගට්ට ඕල. තියලා තමයි අපි වෘතය අදින්නේ. ගාන්ට චුට්ටක් මේක නෑ එහා මෙහා වෙන්න පුළුවන් හරියට අදින්න නැත්නම් එහා මෙහා වෙනවා වැඩි. පරිවෘතය අදිනවා වගේ නෙමෙයි මේක. චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන් හරියට වෘතේ ඉන්නේ නැති වෙන්නත් පුළුවන්. පාද තුනම ස්පර්ශ කරන් යන විදිහට එන්න ඕනේ. සමාන ළමයි යන්නාම පාද දෙකක් ස්පර්ශ කරන් ගිහලා මේකෙන් චුට්ටක් උඩින් යනවා. හරි මෙතනින් උඩින් යන්න පුළුවන්. හරි. හරියට ඇන්දොත් ඔක හරියට වෙනවා. දැන් තේරෙනවනේ. හරි. අර්ධවෘතයක් ඔය වගේ සුළු කෝණී මහා කෝණී ඍජු කෝණී ඕනම ත්‍රිකෝණයකට ඇඳ හැකි. පැහැදිලිද? ඊට පස්සේ ළමයි අනිත් එක තමයි බහිර්වෘතය. දැන් අන්තර්වෘතත් එකයි අදින්න පුළුවන්. බහිර්වෘත නිර්මාණය කරද්දී අපි කරන්නේ ත්‍රිකෝණයකට එළියෙන් පාද තුනම බහිර්වෘතය. බාහිර්වෘතය. බහිර්වෘතය කියලා කියන්නේ ළමයි ත්‍රිකෝණයක පාද තුන බාහිරින් ස්පර්ශ කරයි යන ත්‍රිකෝණ මේ වෘතය. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. දැන් අපිට කියනවා මේ ABC ත්‍රිකෝණයට බාහිර වෘතයක් අඳින්න කියලා. පරිවෘතයක් අඳින්න දන්නවා, ලම්බ සමච්ඡේදයක් ගහලා, අන්තර්වෘතය අඳින්නත් දන්නවා, කෝණ සමච්ඡේදක නිර්මාණය කරලා. බාහිර වෘතය අඳිද්දි ළමයි අපි බාහිර කෝණ දෙකක කෝණ සමච්ඡේදක තමයි අඳින්න ඕනේ. එහෙනම් බාහිර කෝණයක් ගන්න මොකද්ද කරන්න ඕනේ? පාද දික් කරන්න එපේ. මම මේ පාද දික් කරන්නම්. හරි දික් කරාම මෙතන එනවනේ බාහිර කෝණයක්. මෙන්න බාහිර කෝණය. හරිද? මෙතනත් පාදයක් දික් කරන්න. මේ පැත්තට. දික් කරාම මෙතනත් බාහිර කෝණයක් හැදෙනවා. ඕගොල්ලෝ කරන්න ඕනේ ත්‍රිකෝණේ බාහිර කෝණ දෙකකට කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕනේ. ත්‍රිකෝණේ පාද දෙකක් දික් කරගෙන හරි. දැන් මෙන්න මේ කෝණේ කෝණ සමච්ඡේදකයේ අදිදි කවකට මෙතන දිලා කපන්නම චාපේ කැපුවා. කපලා හරිද මෙතනයි ආයේ කවකට කියලා ඔහොමනේ චාප කපන්න එපේ. හරි. කෝණ සමච්ඡේදකයේ ගන්න තියෙන මතකයිනේ. ඒ වල කවකට තිබ්බා මෙහෙම චාපේ ගෙහුවා. මෙතන කැපිච්ච තැන කවකට තියලා චාපයක් ගෙහුවා. මෙතනත් කැපිච්ච තැන තියලා චාපයක් ගහලා මේ ඒ ලක්ෂයයි මේ චාප දෙක කැපිච්ච ලක්ෂයයි ඔහොම යා කරගන්න.
ඔන්න මේ කෝණේ කෝණ සමච්ඡේදකය හරි. අය මේ කෝණෙත් අඳින්න බෑ. මේ බාහිර කෝණ දෙකේ කෝණ සමච්ඡේදක. කව කට්ට B වල තියලා ඔහම ඡාපය කපන්න. කපලා මෙතන කව කට්ට තියලා ඡාපයක් ගහන්න. මෙතන කව කට්ට තියලා ඡාපයක් ගහන්න. B ලක්ෂයයි මේ ඡාප දෙකේ පිට ලක්ෂයයි ඔහම යා කරගන්න. ඔන්න මේ කෝණෙත් කෝණ සමච්ඡේදකය හරි. දැන් ළමයි ආයි මේ කෝණ සමච්ඡේදක දෙක හම්බෙච්ච තැන තමයි ඔය වෘත්තෙත් කේන්ද්‍රයේ එන්නේ. ඕකෙත් ළමයිලා අරේ ගන්න බෑ. දැන් බාහිර ඒ කියන්නේ බාහිරින් ත්‍රිකෝණයට එළියෙන් පාද තුනම ස්පර්ශ කරයි යන වෘත්තයක් අඳින්න ඕනේ මේ වගේ. හරිද? දැන් මේ පාදي ස්පර්ශ වෙන්න ඕනේ. මේ පාදي කියන්නේ මේ දික්කරු පාදේ ස්පර්ශ වුණා නම් ඇති. මේ පාදي කියන්නේ මේ දික්කරු පාදේ ස්පර්ශ වුණා නම් ඇති. දැන් ආයෙ අර වෙලේ කරන්නේ නා මෙතන ඉඳන් මේ එක පාදයකට ලම්බයක් ගහන්න වෙනවා. ගහන්නේ කොහොමද? මෙතන කව කට්ට තියලා ඔහම කැපෙන්න ඇද ගන්න ඡාපයක්. මෙතන කව කට්ට තියලා උඩින් ඡාපයයි මෙහෙනුත් ඡාපයයි කපලා කව කට්ට තියලා මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි O ලක්ෂයයි ඔහම යා කරගන්න. හරි. යා කරාම මෙන්න එනවා AB ට මේ මෙතන ඉඳන් ලම්බයක්. නේ? කෙලින්ම ලම්බයක් ගැහුවේ. හරි. ලම්බයක් ගැහුවාම කෙලින්ම දැන් කරන්න තියෙන්නේ කව කට්ට O වල මෙතන තිබ්බා. අර කෝණ සමච්ඡේදක දෙක හම්බෙච්ච තැන පැන්සල තිබ්බා මේ ලම්බයයි මේ AB කැපිච්ච තැන. බාහිර ලක්ෂයක ඉඳන් AB ට ලම්බයක් අඳින්න ඕනේ. කව කට්ට O වල තිබ්බා පැන්සල මෙතන තිබ්බා දැන් කරන්න තියෙන්නේ ඇඳගෙන යන්න වෘත්තේ. ඔක ගානටම ළමයි මේ පාද තුනම ස්පර්ශ වෙලා යන්නේ. පාද තුනම කොහොම ස්පර්ශ වෙලා යන වෘතයක් කියනවා. හරි මේකට අපි කියනවා ළමයි මොකද්ද? මේ පාද තුනම ස්පර්ශ මෙතනින් ස්පර්ශ වෙනවා. මෙතනින් ස්පර්ශ වෙනවා මේ පාද මෙතනින් ස්පර්ශ වෙනවා. අර දික්කරු පාද ගත්තාම ඉතින් මෙයාම තමයි මෙතනක් තියෙන්නේ. පාද තුනම එක් ලක්ෂ වල ස්පර්ශ වෙලා යන වෘතයක් වෙනවා. මේකට අපි කියනවා ගාන දෙනවා ලස්සනට බහිර් වෘතය. මේකේ කේන්ද්‍රයට අපි කියනවා බහිර් කේන්ද්‍රය. දැන් තමයි ත්‍රිකෝණයකට පරිවෘත්ත එකයිනේ අඳින්න පුළුවන්. අන්තර් වෘතයක් ත්‍රිකෝණය ඇතුලෙන් පාද තුන ස්පර්ශ කරලා යන වෘත්තත් එකයි. තමයි බහිර් වෘත ඇඳ හැකි තුනක් ත්‍රිකෝණයකට. දැන් මෙතන ඇඳ හැකි එකක්. ආයි මේ පාද දෙක දික් කරලා මේ කෝණ දෙකේ කෝණ සමච්ඡේදය ගහලානේ මෙතනත් වෘතයක් ඇඳ හැකි බහිර් වෘතයක්. ආයි මේ පාද දෙකක් දික් කරලා මේ හරි මේ කෝණ සමච්ඡේදය දෙක ගහගෙන නේ කෝණ මෙතනත් ඇඳ හැකි මේ පාද තුන ස්පර්ශ කරලා යන වෘතයක්. හරි ත්‍රිකෝණයකට ළමයි බහිර් වෘත තුනක් අඳින්න පුළුවන්. හරි ළමයි ඊට පස්සේ බලමු දැන් මේ ස්පර්ශක නිර්මාණය කිරීම. අපි ස්පර්ශක පාඩම කරලා දැන් ස්පර්ශකයක් නිර්මාණය කරද්දී ඔයගොල්ලෝ දන්නවා වෘත්තය මත ලක්ෂයකදී ස්පර්ශකයක් අඳින්න කිව්වොත් දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය දල වශයෙන් ස්පර්ශකයක් යන ගන්න දන්නවනේ නේ ගෑවෙන නොගෑවෙන විදියට එක ලක්ෂයකදී ගෑවිලා යන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ වගේ වෘතයක්. හරි මේ වෘතයේ කේන්ද්‍රය හරිද? ඔව්. ඔයගොල්ලෝ දන්නවා නේද දැන් වෘතයේ මත ස්පර්ශකයක් ඇඳහම ස්පර්ශ ලක්ෂයේදී අදින අරයට ස්පර්ශකේ ලම්බක වෙනවානේ. ඔන්න ඔය ක්‍රමයේ පාවිච්චි කරලා අපිට මම දැන් කියනවා මේ වෘතයේට මෙන්න මේ වෘතයේ මත මෙන්න මේ A ලක්ෂයේදී ස්පර්ශකයක් අඳින්න කිව්වොත් පළවෙනි පියවර ඕගොල්ලෝ කේන්ද්‍රයයි මෙන්න මේ ලක්ෂයයි යා කරගන්න අඩුවල තියලා යා කරලා දික් කරන්න. දැන් මෙතන අපි කරන්න ඕනේ ඒහිදී ස්පර්ශකයක් අඳහම මේ අරයට OA කියන අරේනේ අරයට ලම්බක වෙන්නේ බෑ. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? කෙලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවට A වලදී ලම්බයක් ඇඳනම් හරි. ඇයි මේක ලම්බයක් ඇඳහම ඒ හරහා යන ලම්බයක් ඇඳහම මේ රේඛාවට ඒක ස්පර්ශකයක් වෙනවා. මොකද අරය සහ ස්පර්ශකයේ ලම්බකයි. එහෙනම් අපි දන්නවා මේ රේඛාව මත පිහිටි මෙන්න මේ A ලක්ෂයේදී වෘතයේ මත පිහිටි ලක්ෂයේ Aනේ මේ රේඛාව OA ආගල දික් කරා. අන්නේ රේඛාව මත A ලක්ෂයේදී ලම්බයක් අඳින්න. කොහොමද ලම්බයක් අඳින්නේ? රේඛාවක් මත ලක්ෂයකදී A වල කව කට්ට තියලා මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි කපා ගන්න. මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. ඊට පස්සේ මෙතන කව කට්ට තියලා උඩින් ඡාපයයි මෙතන කව කට්ට තියලා උඩින් ඡාපයයි කපලා හරි මොකද කරන්න ඕනේ? ඒ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි A ලක්ෂයයි අඩි රූල තියලා යා කරන්න. හරි මම රූල තියලා යා කරගත්තා නම් හරි. ඒක ගානට මේ A වලින් යනවා. හරි මේක ඕන දික් කරාත් කමක් නැහැ. මොකද ස්පර්ශකයේ ඔහොම දික් කරන එක හොඳයි කොහොමද? පහළ දික් කරන්න. ගානට ඔතන අඳින්න. හරි අල්ලුර තියලා අඳින්න ඕනේ ඔහොම දික් කරගන්න. දැන් මේක අනිවාර්යෙන් අපි දන්නවා ලම්බකයි. මේ ඇන්දේ OA රේඛාවට A හිදී ලම්බයක්. නේ? ඉතින් අපි දන්නවා දැන් ක්‍රමයක් දන්නවා. මේ වෘතයක් මත ඇඳි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂණ මේ තියෙන්නේ. ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බකත් වෙනවනේ. ඒ විදිහට තමයි මේක අපි ඇඳන්නේ. එහෙනම් මේ මොකක්ද මේ? අපි මේ ඇඳලා තියෙන්නේ නිර්මාණය කරේ A හිදී වෘතයකට ස්පර්ශකයක්. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ B හිදී වෘතයේ ස්පර්ශකයක් අඳින්න. මෙන්න මේ ලක්ෂයේදී. මොකද කරන්නේ?
OB යා කරලා දික් කරගන්න. දැන් මෙතනින් ලම්බක රේඛාවක් ඇඳගන්න ඉතින් කරන්න තියෙන්නේ කවකට්ට B වල තියලා මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපය කපනවා. ආයෙ කවකට්ට මෙතන තියලා මෙහෙන් උඩින් ඡාපයක් කපනවා. කවකට්ට මෙතන තියලා උඩින් ඡාපයක් කපනවා. ඒ කැපිච්ච ඡාප දෙකයි මේ B ලක්ෂයයි යා කරගන්න. යා කරාම හරියටම එනවා ස්පර්ශකේ. යා කරලා දික් කරන්න. නේ? පැහැදිලිද? ඔන්න තමයි වෘතයක් මත පිහිටි ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කරගන්න විදිය. ඊළඟට මේකේ අන්තිම එක තමයි මතකද අපි තව එකක් කරා නිර්මාණ මේ ස්පර්ශක පාඩමේ වෘතයකට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් අපි ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් වෘතයකනේ. වෘතයකට බාහිරින් පිහිටි ලක්ෂයක් ගත්තොත් P. මෙන්න බාහිරින් පිහිටි ලක්ෂය. දැන් අපි දන්නවා මේ බාහිරින් පිහිටි ලක්ෂය නම් වෘතයකනේ ස්පර්ශක පාඩමේ අපි කතා කරා මේ බාහිරින් පිහිටි ලක්ෂය නම් වෘතයේ ස්පර්ශක දෙකක් යන්න දෙන්නේ. අන්න ඒක තමයි දැන් හරියටම නිර්මාණය කරන්න හදන්නේ. අපි දැන් ස්පර්ශ පාඩමේ කරේ නිකන් ඔහොම අඩි රුල කියලා හැන් දෙකනේ. දැන් එහෙම අඳින්න බෑ. හරි දැන් කරන්නේ මේකේ පළවෙනි පියවර තමයි මේ වෘතයේ කේන්ද්‍රයයි P ලක්ෂයයි. හරිද? මේ වෘතයේ කේන්ද්‍රයයි මේ P ලක්ෂයයි යා කරගන්න. අඩි රුල තියලා එහෙම යා කරන්න. හරිද? ඊට පස්සේ පළවෙනි පියවර ඒක බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි අඩි රුල තියලා යා කරන්න. ඊට පස්සේ මෙන්න මේ OP රේඛාවේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. කොහොමද? OP මෙන්න මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මේ OP රේඛාවේ ලම්බ සමච්ඡේදකය. කවකට ඕවල තිබ්බ උඩින් ඡාපයයි යටින් ඡාපයයි දිග වෙනස් කරගන්න එපා. P වල තිබ්බ උඩින් ඡාපයයි යටින් ඡාපයයි. හරි එතකොට මේ වගේ ඕගොල්ලන්ට ඡාප එයි කැපෙන විදියට. ඊට පස්සේ මේ ඡාප දෙක යා කරන්න. ඡාප කැපිච්ච ලක්ෂය යා කරන්න. මේක හරියටම ලම්බකයි. ඒ වගේම මෙතන ඕනනම් ලක්ෂයක් අපි දාගමු A කියලා. එතකොට AP දිගයි AO දිගයි මොකද වෙන්නේ? සමාන වෙන්නේ ලම්බ සමච්ඡේදකේ ඉන්නනේ. තේරුණානේ? හරි මේ OP රේඛාවේ ලම්බ සමච්ඡේදකේ යන්තා. එතකොට AP දිගට AO දිග සමානයි. හරිද? දැන් මේ බාහිර ලක්ෂය මේ වගේ තැනක තිබ්බොත් මොකද වෙන්නේ? P ලක්ෂය. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ මේ වෘතයට කොහොම ඇතුලෙන් යනවා. කමක් නැහැ කොහොම ගියත්. හරි මේ ලම්බ සමච්ඡේදකේ වෘතයට එළියෙන් යන්නත් පුළුවන්. වෘතේ ස්පර්ශ වෙලා යන්නත් පුළුවන්. වෘතයට ඇතුලෙන් යන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කොහොමරි කරන්නේ ඔය බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරපු රේඛාවේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරා. ඊට පස්සේ කරන්නේ කව කට්ට අරගෙන මේ A ලක්ෂය ඉඳන් ඒ කියන්නේ මෙන්න මේ OP රේඛාවෙන් හරි අඩක දිග ගන්න ඕනේ. හරි ඒ කියන්නේ A ලක්ෂය ඉඳන් O ට තියෙන දුර ගත්තත් එකයි A ලක්ෂය ඉඳන් P ට තියෙන දුර ගත්තත් එකයි. මොකද මේ දිගයි සමානයිනේ. හරි මේ දිග මැනගත්තත් කමක් නැහැ මේ දිග මැනගත්තත් කමක් නැහැ. A වල ඉඳන් O ට දිග ගන්නවා. එහෙම අරගෙන කව කට්ට A වල තියලා මේ දිග කව කට්ටෙන් මැනගෙන කව කට්ට A වල තියලා මෙහෙන් ඡාපයක් කපන්න. මෙහෙන් ඡාපයක් කපන්න. කව කට්ට A වල තියලා මෙහෙන් ඡාපයක් කපන්න. කව කට්ට A වල තියලා මෙහෙන් ඡාපයක් කපන්න. ඔන්න ඔය කැපිච්ච ඡාප දෙක මේ වෘතයත් එක්ක හම්බෙන ලක්ෂයක් වෙනවනේ මෙතන මේ සහ මෙතන මේ. අන්නේ ලක්ෂය තමයි ස්පර්ශ ලක්ෂය වලට එන්නේ. හරි මම මේක ගන්නම්කෝ x ලක්ෂය. මේ කපපු ඡාපේ මෙතන වෘතේ කැපෙන තැන x. මේ කපපු ඡාපේ වෘතේ කැපෙන තැන y. දැන් කරන්න තියෙන්නේ කව කට්ටෙන් P වලයි මේ අඩු ලාගෙන P සහ මෙන්න මේ ඡාපේ වෘතේ කැපිච්ච ලක්ෂය යා කරන්න. අඩු රූල තියලා යා කරන්න ඕන. හරි. P වලයි මෙන්න මේ ඡාප කැපිච්ච ලක්ෂයයි වෘතෙත් එක්ක අඩු රූල තියලා යා කරන්න. හරි යා කරාම ඕගොල්ලන්ට එනවා අර බාහිර ලක්ෂ ඉඳන් වෘතයට අඳින ස්පර්ශක දෙක. ගන්න එක මේකයි ඕගොල්ලෝ අඳින්න ගන්නට. හරියට මෙතනින් තමයි ස්පර්ශක යන්න ඕනේ. එන්දහම හරි. ඒතර මතක ඇති මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙන මැල්ල බලන්න ස්පර්ශක දෙක දිගින් සමානයිනේ. මතකද? px දිගයි py දිගයි සමානයි නේ. ඊට පස්සේ මෙන්න මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. ආයෙ මෙතන අපි මේ අරයක් ඇන්දොත් O වල ඉඳන් y ට මෙතන ලම්බක වෙනවනේ මතකයිනේ. O වල ඉඳන් x ට ඇන්දත් නේ ස්පර්ශකයයි අරයයි ලම්බකයිනේ. ඒතර මේ දිගයි මේ දිගයි කොහොමද සමානයි? මේ කෝණෙත් මොකද වෙන්නේ? සමාන වෙනවා. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. ත්‍රිකෝණ දෙක අංග සමත් වෙනවා. මේ ඍජු කෝණී ත්‍රිකෝණයයි මේ ඍජු කෝණී ත්‍රිකෝණයයි. ඉතින් ළමයි ඔය ටික තමයි අපිට මේ ස්පර්ශක නිර්මාණය අපිට තියෙන්නේ සහ නිර්මාණ පාඩමේ. හරි. අපි පොඩි රචනා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. ඒ ටික හොඳට මතක තියාගන්න නම් මේ නිර්මාණ කරන්න ඉන්න ගමන්. හරි. වීඩියෝ එක නැවත පාරක් බලබල හරි ඔක්කොම ටික කර කර යන්න කණින්ම කව කට්ටක් අරගෙන නේ. හරි. try කරන්න කොහොම හරි ඔක්කොම ටික කරන්න. හරි. ටියුට් එකේ මම පොඩි ගානක් දෙයක් හදන්නම්. ප්‍රශ්නාංක 18
හරි ප්‍රශ්නාංක ටියුට් එකේ 18 නිර්මාණ සම්බන්ධ ගැටළු වල රෝමිලක් ගන්න එක. AB සෙන්ටිමීටර 5ක්ද AC සෙන්ටිමීටර 3ක්ද හා BAC කෝණයේ අංශක 90ක්ද වන ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න ඕනේ. So මෙතන BAC කෝණයේ අංශක 90 නේ. හරි මම මෙතන A ලක්ෂ්‍ය මාක් කරගන්නම්. හරි මේ පැත්තට අපිට සෙන්ටිමීටර කීයක් ගන්න වෙනවද? A වල ඉඳන් B ට සෙන්ටිමීටර 5ක් ගා ගන්න වෙනවනේ. කව කට්ට මෙතන තියලා ඡාපයක් කපන්න. ඊට සෙන්ටිමීටර 5ක් අරගෙන කව කට්ට තියලා ඡාපය කපලා ගන්න. AB රේඛාව සෙන්ටිමීටර 5 හරි. ඊට පස්සේ AC රේඛාව. හරි AC රේඛාව සෙන්ටිමීටර කීයක්ද? 3ක් එන්න ඕනේ. AC රේඛාව. BAC කෝණේ අංශක 90ක් එන්න වෙයි මෙතන. මෙතන අංශක 90ක් ගහන්නේ කොහොමද? හරි මේක අංශක 90ක් ගහද්දී අඩු වල දාලා පොඩ්ඩක් කඩේලකින් දික් කරගන්න මෙහාට. දික් කරලා අංශක 180ක් ගහගන්න. අංශක 180ක් ගෙහුවා එකේ කව කට්ට තියලා ඔහම. එතන මේ කැපෙන තැනයි මේ කැපෙන තැනයි කව කට්ට තියලා ඡාප දෙකක් කවන්න උඩින්. මෙතන තිබ්බ උඩින් ඡාපයයි මෙතන තිබ්බ උඩින් ඡාපයයි. හරි. කැපුවාම ওই ඡාප දෙක කැපෙන ලක්ෂයයි ඒ ලක්ෂයයි යා කරලා ඔහම ටිකක් දික් කරගන්න. හරි මෙතන දැන් අංශක 90 හරි. BAC AC දිග සෙන්ටිමීටර් 3නේ කව කට්ටෙන් සෙන්ටිමීටර් 3ක් කරන් කපන්න ඡාපයක්. හරි BAC කව කට්ටෙන් සෙන්ටිමීටර් 3ක් කරන් ඡාපයක් කපන්න මෙන්න. දැන් මෙතන තමයි මොකද්ද C ලක්ෂය. සෙන්ටිමීටර් 3යි. ඊට පස්සේ C සහ B යා කරන්න ඔන්න ත්‍රිකෝණේ හරිය. හරි B සහ C යා කරන්න. පැහැදිලිද? AB දිග සෙන්ටිමීටර් 5 හරි. හරි AB 5යි. ඊට පස්සේ කියලා තිබ්බා BAC කෝණේ අංශක 90ක් ගහන්න වෙනවා. C මෙහෙම එන්නේ. අංශක 90 නිර්මාණය කරා. ඊට පස්සේ AC සෙන්ටිමීටර් 3ක් කරන් C මාක් කරගන්න. හරි. ඊට පස්සේ කියනවා ගානේ ABC ත්‍රිකෝණී පරිවෘත නිර්මාණය කරනවා. පරිවෘතය. දැන් මොකද කරන්න ඕනේ? කැමැති පාද දෙකකට ලම්බ සමච්ඡේදයක් ගන්න පරිවෘතය අදිද්දි. A වල කව කට්ට තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි. B වල කව කට්ට තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි. මේ දෙක යා කරගන්න. මෙන්න මේකේ ලම්බ සමච්ඡේදකේ හරි. ආයි මේ පාද දෙක ගෙවුවක් කමක් නැහැ. A වල කව කට්ට තියපම මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. අර C වල කව කට්ට තියපම මෙහෙන් ඡාපයයි මෙහෙන් ඡාපයයි. ගහලා ඒක යා කරගන්න. හරියට මෙන්න මෙතනින් යනවා. මේක ඍජු කෝණේ කෝණයක් නේ. හරිද? මේ දිගට සමානයි. හරි. ඔගේ මේ දිගට සමාන වෙනවා. ගානට එනවා. මේක හරි මැද ඉන්නේ. මතකනේ ඍජු කෝණේ කෝණයක පරිවෘතය කේන්ද්‍රය. පරිකේන්ද්‍රය ඉන්නේ කර්ණයේ මත හරි මැදට තමයි සෙට් වෙන්නේ. හරි. කර්ණයේ මත හරි මැදට එනවා. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට ඔතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ හරිනේ කේන්ද්‍රය හරිනේ දැන් පරිවෘතය අඳින්න ඕනේ ඉඳලා කෙලින්ම කව කට්ට මෙතන තියලා පැන්සල මෙතන තියලා අදින්න. හරියටම මේ ත්‍රිකෝණේ ශීර්ෂ 3 හරහාම යනවා. ඔන්න පරිවෘතය හරි. ඊට පස්සේ කියනවා A හිදී ඊයත වෘතයේ ස්පර්ශකයක් හද නිර්මාණය කරන්න. A හිදී මෙන්න මේ A හරහා යන ස්පර්ශකයක් අඳින්න ඕනේ. ස්පර්ශකයක්. මොකද්ද කරන්නේ? කේන්ද්‍රය මේකේ නම් කරන්න කියලා නෑ මොකක්වත් නේද? ඔව්. කේන්ද්‍රයේ ඉඳන් Aට රේඛාවක් ඇඳලා අරයක් අඳින්න. ඔය දික් කරන්න එනවන්නේ. දික් කරන්න. කේන්ද්‍රය ඉඳන් A යා කරලා දික් කරගන්න. A හිදී ස්පර්ශකයක් අඳින්න ඕනේ. හරි? හරි දික් කරගන්න. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙතන ස්පර්ශ ලක්ෂණ එන්නේ. මෙතන ස්පර්ශකයේ ලම්බක වෙන හින්දා මේ රේඛාවේ ලම්බ සමච්ඡේදය ගන්න. මෙන්න මේ ඇඳලා දික් කරපු රේඛාවේ මේ ලම්බ සමච්ඡේදය නෙමෙයි. කේන්ද්‍රය ඉඳන් මේ බාහිර මේ කේන්ද්‍රයයි වෘතය A ලක්ෂයයි යා කරලා දික් කරන්න. ඊට පස්සේ කව කට්ට A වල දීලා මෙන්න මේ රේඛාවට මෙන්න මේ ඇඳ රේඛාවට ලම්බයක් දාන්න මේ හරහා යන. A වල කව කට්ට දීලා ඡාපයක් කපන්න මේ රේඛාව කැපෙන විදිහට ඔහොම. A වල කව කට්ට දීපුවම ඡාපයයි මෙහෙන් ඡාපයයි. මේ ඡාප දෙකේ ආය කව කට්ට පිළිවෙලින් තියලා නේ කපන්න ඔහොම ඡාප මෙහෙන් ඡාපයක් කැපුවා මෙතන කව කට්ට දීපුවා මෙහෙන් ඡාපයක් කැපුවා. අන්නේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි ඒ ලක්ෂයයි යා කරන්න. ඔන්න ලම්බකයක් ගැහුවා. මේ රේඛාවට A හරහා යන ලම්බකයක්. ඒක ස්පර්ශකයක් වෙනවා ඔබ දික් කරන්න ඕන. මෙතන අංශක 90කුත් එනවා. හරි මේ වෘතයේට A හිදී ස්පර්ශකයක් නිර්මාණය කරා. ඒ ලක්ෂයේ මතදී. අපි අර කලින් කරේ නේ වෘතයක් මත ලක්ෂයකදී ඒ ලක්ෂයේදී ස්පර්ශකයක් නිර්මාණය කිරීම. A හිදී නිර්මාණය කරන ලද ස්පර්ශකය හා දික්කල BC. දික්කල BC. හරිද? ස්පර්ශකය හා දික්කල BC රේඛාව. හරිද? දික්කල BC රේඛාව හමු වන ලක්ෂය P ලෙස නම් කරන්නලු. දික්කල BC. හරි මෙතන AB හරිනේ. AB සෙන්ටිමීටර 5යි. AC සෙන්ටිමීටර කීයද එන්නේ? සෙන්ටිමීටර 3යි.
BAC කෝණේ අංශක 90යි. හරි මෙතන දැන් A හිදී අපි ස්පර්ශකයේ ගෙහුවාම අනේ ඒකී ස්පර්ශකයේ හරි මේ දෙක මේ ඡේදනය වන ලක්ෂයක් අහන්නේ. A හිදී නිර්මාණය කරන ලද ස්පර්ශකය හා B දික් කරන ලද BC. මේක තමයි BC රේඛාව. අද BC රේඛාව දික් කරාම ඒ කියන්නේ මේක අපි දික් කරන්න ඕනේ. මම හිතන්නේ මේක මෙහෙන් තමයි ඔයගොල්ලෝ හරියට ඇඳලා බලන්න. මේ BC රේඛාව දික් කරන්න. දික් කරාම සහ මෙන්න මෙතන මේ ස්පර්ශකයක් දික් කරන්න මේක ගන්න ඇඳාම එනවා. හරි මේ ඇඳ ස්පර්ශකේ මේකත් දික් කරන්න. මේ ස්පර්ශකේ අපි ඇඳගත් එක. හරි මේකත් දික් කරන්න BC රේඛාවත් දික් කරන්න. දික් කරාම මෙන්න මේ දෙක හම්බෙන තැනක් එනවනේ. මෙන්න මෙතන ඉඳන් අපිට කියන වෘතයට තව ස්පර්ශකයක් අඳින්න. මොකද කරන්නේ? එතකොට නිකන් මේක බාහිර ලක්ෂයක් වගේ නේ වෘතයට. බාහිර ලක්ෂයක ඉඳන් මෙන්න එක ස්පර්ශකයක් දැන් තියෙනවා මේ. අපි දන්නවා බාහිර ලක්ෂයක ඉඳන් වෘතයට ස්පර්ශක දෙකක් යන දෙයක් මෙහෙන් අනිත් එක අඳින්න වෙන්නේ. ඒ ස්පර්ශක දෙක දිගින් සමාන හින්දා ආයි ලොකු වැඩක් නැහැ. කව කට්ටය මෙතන තියලා පැන්සල මෙතන තියලා දිග මැන ගන්නකො මේ ස්පර්ශකේ. දිග මැනගෙන කව කට්ටය මෙතන තියලා මෙහෙන් ඡාපයක් කපන්න. එතකොට මේ දිගට සමාන දුරකින් කැපෙන්නේ වෘතය මත. දැන් මේ ලක්ෂය යා කරන්නේ. ඔන්න අනිත් ස්පර්ශය. පැහැදිලිද? හොඳයි. ඒ නිර්මාණ ගාන තාමත් වැදගත්. හරි. ඉතින් ඔය වගේ දැන් මෙතන ස්පර්ශක තියෙනවානේ. හරි. එක එක ඒවා අඳින්න තියෙනවා. හරි. නිර්මාණات එක්ක ඕගොල්ලන්ට දැන් ප්‍රශ්නාංක 19 තියෙන්නේ KL සෙන්ටිමීටර 9යි නේ. KLM අංශක 90යි. LM සෙන්ටිමීටර 4යි. වන ත්‍රිකෝණේ එතනත් ළමයි ඍජු කෝණේ ත්‍රිකෝණයක් එන්නේ නේ. හරි මම දවසක් ප්‍රශ්නාංක 19 ඒ වගේම තියෙනවා. රචනා ප්‍රශ්නයක්. හරි. ඒකේ ටක් ගාලා ඔය ත්‍රිකෝණේ නම් ඔයගොල්ලෝ දන්නවා නේද ගන්න පුළුවන් නේ. හරි. ඔය ත්‍රිකෝණේ ටක් ගාලාම ඇද ගන්න. මම නිකන් තල වශයෙන් කියලා දෙන්නම්. ත්‍රිකෝණ නිර්මාණය කරන්න දන්නවනේ. හරි මෙතන L හරි K L M නේ. K මෙතන සෙන්ටිමීටර 9ක් එන්න ඕනේ. KL මෙතන සෙන්ටිමීටර කීයක් වෙන්න ඕනේද? LM සෙන්ටිමීටර 4ක් එන්න. හරි මේක නිර්මාණය කරගන්න පුළුවන් ත්‍රිකෝණ මම දැන් නිර්මාණය කරන්න යන්නේ. ඊට පස්සේ කියනවා KML කෝණේ සමච්ඡේදකේ නිර්මාණය කරන්නලු. KML කෝණේ. KML මෙන්න මේ කෝණේ සමච්ඡේදකේ ගහන්නේ කොහොමද? මෙතන කව කට්ට දීලා ඡාපයක් දාලා මෙතනයි කව කට්ට දීලා ඔහොම ඡාප කපන්නේ බෑනේ. ඊට මේක ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි M ලක්ෂයයි යා කරන්න. ඊට පස්සේ කියනවා එය KL රේඛාව හම්බන තැන O ලෙස නම් කරන්න ඕනේ. මේක කොහොම දික් කරාම මේ KL රේඛාව හම්බෙන තැන මෙන්න මෙතන O ලෙස නම් කරන්න ඕනේ. O කේන්ද්‍රයේද OL අරේද වෘතය නිර්මාණය කරන්න. OL හරි. මෙතන ඔයගොල්ලෝ පැන්සල මෙතන තියලා කව කට්ට මෙතන තියලා ඔහොම වෘතය අඳින්න. හරිද? ඊට පස්සේ කියනවා ML සමානයි MT වනසේ T ලක්ෂයක් KM මත ලකුණු කරන්නලු. ML සමානයි MT T ලක්ෂය KM මත ලකුණු කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ ML දිගයි හරිද? MT දිගයි සමාන වන විදියට T ලක්ෂේ හරි ලකුණු කරන්න කියන්නේ KM මතනේ. එන්න මේ හරියෙන් එන්නේ. දැන් මෙන්න මේ දිග කව කට්ටෙන් මැනගෙන මෙතන කව කට්ටෙන් මොන ඡාපයක් කපන්නේ. හරි එතකොට මේ වගේ තැනකින් තමයි ඔය L ලක්ෂය එන්නේ. මේ දිගට මේ දිග සමානයි. يعني මේ දිග අරගෙන මෙතන තියලා ඡාපයක් කපලා L ලක්ෂය ලකුණු කරගන්න. ඊට පස්සේ අපිට කියනවා OTM කෝණය අගය හොයන්නලු. OT මෙතන තියෙන්නේ. හරිද? T ලක්ෂණ ලකුණු කරේ. OTM කෝණය. හරි. ඒක හොයන්න වෙනවා. මේක ඉතින් K සිට ඉහත වෘතයට වෙනත් ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු. K සිට ඉහත වෘතයට වෙනත් ස්පර්ශකයක්ද මෙතන හොඳට බලන්න ආංශක මම හිතන 90ක් විතර එන්නේ මෙතන. හරිද? K සිට මේ තව ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු. මෙතන මම හිතන්නේ මෙහෙම ඇඳහම ළමයි අර වෘතේ ගාන්න මෙන්න මෙතනිනුත් යනවා ඇති. හොඳට බලන්න ඕගොල්ලෝ ඇඳලා. හරිද? වෘතේ මෙතනින් යනවා ඇති. එතන මේක එක ස්පර්ශකයකුත් වෙනවා අන්නේ අංශක 90නේ. K සිට දැන් තව ස්පර්ශකයක් ගහන්න කිව්වහම මෙන්න මේ දිග මැනගලා මෙහෙන් ඡාපයක් කපන්න. කපලා මේක යා කරගන්න. මෙන්න ස්පර්ශක දෙක. හොඳයි. ඉතින් ඔය ටික තමයි ළමයි අපිට දැන් මේ නිර්මාණ වල කතා කරන්න තිබ්බේ. හරි මොනවාද තිබ්බොත් ගැටලු අහන්න පුළුවන් ළමයි. අපි දැන් ඊළඟ වීඩියෝ එකෙන් ඉතිරි පාඩම් එක්ක පේපර්ස් කරන්න පටන් ගන්නවා. අර ගිය අවුරුද්දේ පේපර් එක නේ. පරිස් දෙකක් විතර පාස් පේපර්ස් සහ ප්‍රශ්නත් බලමු කරන්න. හොඳයි නේද යාළුවන්ටත් කියන්නේ ගෲප් වලට සම්බන්ධ වෙන්න මේ විදිහට 6 7 8 සියලුම පන්ති වල 9 10 ගෲප් තියෙනවා. ඒවලත් අද පාඩම් ඔක්කොම
කරගෙන යනවා. නංගිලා මල්ලා ඉන්නවා නම් දැනුවත් කරන්න, යාළුවොත් ඉන්නවා නම් සම්බන්ධ කරගන්න. එහෙනම් ළමයි හොඳට වැඩ කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding